ප්‍රශ්න ටික රූපස්කන්ධය, වේදනාස්කන්ධය, සංඥාස්කන්ධය, සංකාරස්කන්ධය, විඥානස්කන්ධය යන කුමක්ද යන්න එක එකට උදාහරණ ගෙන හැර දක්වමින් පැහැදිලි කරා. එතකොට රූපස්කන්ධය ස්කන්ධ කියලා කියන්නේ මොන අර්ථයෙන්? ස්කන්ධ කියලා කියනවා රාශි අර්ථයෙන්, සමූහ අර්ථයෙන්, පුංජ අර්ථයෙන්, ගොඩක් කියන අර්ථයෙන්. පස්කන්ධ, කස්කන්ධ, අග්ගිකන්ධ, දාරුකන්ධ මේ කියලා කියන්නේ ඒ වගේ පස්කන්ධ, කස්කන්ධ, ගිනිකන්ධ ගොඩක් කියලා කියන්නේ. ඒ වගේ රූප ගොඩක් කියන අර්ථය. රූප රාශියක්, රූප සමූහයක්, රූප ගොඩක් කියන අර්ථයෙන් තමයි රූපස්කන්ධය කියලා කියන්නේ. මොනවද රූප ගොඩ? අතීත, අනාගත, වර්තමාන තමා තුල බාහිර ගොරෝසු, සියුම්, හීන, ප්‍රනීත, දුර, ළඟ කියලා 11 ආකාර රූපයක් තියෙනවා. ඒ රූපය ආයතන පරියායෙන් ආපහු 11ක් වෙනවා. කොහොමද? චක්කායතනය, රූපායතනය, සෝතායතනය, සද්ධායතනය, ගාහනායතනය, ගන්ධායතනය, ජීවායතනය, රසායතනය, කායායතනය, පොට්ටබ්බායතනය, මොකක්ද? මනායතනය, මනායතනය, ධම්මායතනය. ධම්මායතනයේ තියෙන ධම්මායතන පරියාපන්න රූප කියලා. එතකොට 11ක් තියෙනවා. එතනදී චත්තාරෝච මහා භූතා චතුර්ණංච මහා භූතානං උපාදාය රූප සබ්බන් රූප. මේ 11 ආකාර 11 පොලක යම්තා රූප කියලා යමක් තියෙනම් ඒ තියෙන සියලුම රූප සතර මහා ධාතු සහ සතර මහා ධාතු ඇසුරු කරගෙන පවතින උපාදාය රූප. උපාදාය රූප. එතනදී ඇහැට පෙනෙන රූපය, කන, ශබ්දය, නාසය, ගන්ධය, දිව, ශරීරය කියන මේ රූප 9 සහ ධම්මායතන පරියාපන්න රූපය කියන මේ රූප 10 උපාදාය රූප. මහ භූතයන් නිසා පවත්නා රූප, මහ භූත ඇසුරු කරගෙන පවතින රූප. පොට්ටබ්බ ධාතුව නැත්නම් කයට ගැටෙන පොට්ටබ්බ ආයතනය මහ භූත නැත්නම් පඨවි ධාතුව. අපි මේ රූප එකින් එක ගැන ගනිමු. ඇයි අපි මේ රූප ගැන ඉගෙන ගන්න කියන කාරණාව අවශ්‍යයි. මොකක් සඳහාද රූප ගැන අපි ඉගෙන ගන්න? මේ රූපයන්ගේ ඇත්ත ඇති හැටි නොදන්නාකම, නොදකින්නකම නිසා ඒ රූපාරම්භය අපි සත්ව, පුද්ගල, ආත්මීය රූප තියෙනවා. ඒ වගේම
රන් රෙදි මුතු මැණික් ආදී වටිනා රූප තියෙනවා කියලා අපි ඔය රූපයන්ගේ තණ්හාව ඇති කරගන්නවා. ඒ තණ්හාව ඇති කරගත්තාම තණ්හාව ඇති කරගෙන තියෙන්නේ ඇති කරගන්නේ රූපී ඇත්ත ඇති හැටි නොදන්නාකම නිසා. අපි තණ්හා කරන රූප වෙනස් වෙනවා, විපරිණාම වෙනවා. එදාට දුක් දුම්නස් එනවා. ඒ නිසා එයා දන්නවා මේ ලෝකේ යම්තා දුකක් කියලා යමක් එයි නම් ඒ සියලුම දුක් මේ තණ්හා උපාදාන කියන කෙලෙස් නිසායි. ඒ තණ්හා උපාදාන කියන තණ්හාවෙන් උපාදාන කියන්නේ දැඩිව ගන්නවා. පුද්ගලයෙක් හැටියට සත්වයෙක් හැටියට දැඩිව ගන්න එක රූප ටික මේ අහවල් පුද්ගලයා අහවල් කෙනා දරුවා දුව පුතා අම්මා අප්පච්චි කියලා රූපයක් දැඩිව ගන්නවා අත්වාද වශයෙන්. අත්වාද උපාදාන. ඊට පස්සේ එහෙම නැතිනම් මේ රූපවල රූප දිහා බලාගෙන මේ සත්වයේ පුද්ගලයේ කර්මානුරූපව ඉපදිච්ච අය ආපහු කර්ම කරලා මතු ආපහු උපදිනවා කියලා ආත්ම වශයෙන් හෝ මේ රූපේ උපාදාන කරනවා. එහෙම නැතිනම් මේක රත්තරන් රිදී මේ මුතු මේ මැණික් මේක මෙච්චර වටිනවා කියලා කාම වශයෙන් හෝ මේ රූපේ උපාදාන කරනවා. නැත්තම් මේ රූපයේ කෙරෙහි මේ විදිහට හැසිරුණාම මේ විදිහේ වෘතයක් සමාදන් වුණාම සසර අවසන් කරන්න දුක අවසන් කරගන්න පුළුවන් කියලා රූපය මුල් කරගෙන වෘතෝ සමාදන් වෙනවා. ඒකටත් රූපයක් දැඩිව ගන්නවා. එතකොට මේ ආකාරයට රූපයක් දැඩිව ගන්නේ රූපයක් උපාදාන කරන්නේ මොකක් නිසාද? රූපයක පවතින යතහ භූත ස්වභාවය නොදන්නාකම නිසා, නොදකින්නකම නිසායි. යම් වෙලාවක රූපය කියලා කියන්නේ මොකක්ද කියලා රූපේ ඇත්ත ඇති හැටිය දැනගත්තොත් ඊට පස්සේ රූපේ ඇත්ත ඇති හැටි දැකගත්තොත් දකින්නකොට සත්‍ය පුද්ගල සත්වයක් කියලා ආත්මයක් කියලා කාම වස්තු කියලා දැඩිව ගන්න පුළුවන් දෙයක් මේ තුල නැහැ කියන නුවණ පහළ වෙනවා. මේ රූපය දැඩිව ගන්නෑ. සත්ව වශයෙන් හෝ පුද්ගල වශයෙන් හෝ ආත්ම වශයෙන් හෝ කාම වශයෙන් හෝ දැඩිව ගන්නෑ. තණ්හාව හිටින්නේ. එදාට කැඩෙන රූපේ කැඩෙනවා, බිඳෙන රූපේ බිඳෙනවා. නමුත් Tamanට දුක එන්නේ. ඒ නිසා මේ දුක්ඛ නිරෝධගාමිනී පටිපදාව දුක් නැති කරන ප්‍රතිපදාව පිරීම සඳහායි මේ රූපය ගැන අවබෝධය තියෙනවා. එයා දුකක් දන්නවා, දුක ඇති වෙන්නේ රූපේ කෙරේ මේ තණ්හා උපාදාන වශයෙන් ගන්න නිසායි කියලා දන්නවා. තණ්හා උපාදාන වශයෙන් රූපය නොගත්තොත් මේ දුක එන්නේ නැහැ කියලා දන්නවා. එසේ රූපයේ කෙරෙහි පවතින තණ්හා උපාදාන ගතිය අතහැරීම පිණිස දුරු කිරීම පිණිස චන්දරාග ප්‍රහාණය පිණිසයි මේ රූපී ඇත්ත ඇති බලන්නේ. ඒ රූපී ඇත්ත ඇති බලන එකට කියනවා සම්මා දිට්ඨි කියලා. ඉතින් සම්මා දිට්ඨි නිවැරදිව දකින්න අපි දන්නේ නැහැ. ලෝකේ කවුරුවත් දන්නේ නැහැ. ඉතින් සම්මා සම්බුදුරජාණන් වහන්සේ කියලා කියන්නේ
එතකොට මේ රූපේ ඇත්ත ඇති හැටි ඉගෙන ගන්නේ ඒ සඳහායි. ඉස්සෙල්ලාම මේ ස්කන්ධ කියන්නේ මොනවද කියලා ස්කන්ධ ටික පාඩම් කරන්න ඉස්සෙල්ලා ඒවේ අර්ථ දැනගන්න ඉස්සෙල්ලා මේවා ඉගෙන ගන්න දැනගන්නේ පාඩම් කරන්නේ මොකටද කියන අර්ථය අවශ්‍යයි. තේරුණා නේද? අන්නේ දැනුම Taman සන්තකේ තියාගෙන මේ ටික ඉගෙන ගන්න ඕනේ. එතකොට පටිසම්භිදා මග්ගේ ඥාන කතාවල 15 වෙනි ඥානය වත්තු නානත්තේ ඥානය කියලා එකක් ඇති. පස්සේ අරගෙන බලන්න. ඒකම 16 වෙනි ඥානය ආරම්මන ගෝචර නානත්තේ ඥානං කියලා ඇති. බාහිර රූප ගැන. චක්කුං අවිජ්ජා සම්භූතං තණ්හා සම්භූතං කම්ම සම්භූතං ආහාර සම්භූතං වවත්තේති. චක්කුං අහුත්වා සම්භූතං හුත්වා න භවිෂති වවත්තේති. ඇහැ අවිද්‍යාවෙන් හටගත්ත, කර්මයෙන් හටගත්ත, තණ්හාවෙන් හටගත්ත, ආහාරයෙන් හටගත්ත එක. ඒ වගේම ඇහැ පෙර නොතිබීම හටගෙන ඉතුරු නැතුව නැති වෙන එක. එතකොට ඇහැ කියන එක අවිද්‍යා, කර්ම, තණ්හා, ආහාරයන්ගෙන් හැදුන එකක්. පෙර නොතිබීම හටගෙන ඉතුරු නැතුව නැති වෙන එකක්. මහ භූතයන්ගේ උපාදාය රූපයක් කියලා ඇහැ ගැන දැක්ක යුතුයි. දැන් අපිට පෙනෙන්නේ ඇහැ කියන එක ඉඳගෙන හිටගෙන නිදාගෙන ඇවිදින හතර ඉරියව්වේම පවතින අපිට ඇහැ තියනවා කියලා නේද? නමුත් බුදුරජාණන් වහන්සේ දේශනා කරන මොකද්ද? ඇහැ අහුත්වා සම්භූතං හුත්වා න භවිෂති. ඇහැ පෙර නොතිබීම හටගෙන ඉතුරු නැතුව නැති වෙන එකක්. කොහොමද ඇහැ පෙර නොතිබීම හටගෙන ඉතුරු නැති වෙන එකක් කියලා කියන්නේ? කොහොමද අපි ඇහැ අවිද්‍යා, කර්ම, තණ්හාවෙන් හදාගන්නේ කියලා කියන්නේ? කොහොමද ඇහැ මහ භූතයන්ගේ උපාදාය රූපයක් කියලා දකින්නේ? අපි කියමු ඇහැ මහ භූතයන්ගේ උපාදාය රූපයක්. චක්කු ප්‍රසාදේ, චක්ෂුසය කියන එක දෙකට බෙදනවා. මාංශ චක්ෂුසය සහ ප්‍රසාද චක්ෂුසය කියලා. මාංශ චක්ෂුසය කියන එක gediya හැදිලා තියෙන්නේ සසම්බාරික පඨවි ආපෝ තේජෝ වායු කියන හතර. හැම වෙලාවෙම මේ ප්‍රසාද ටික ඇහි ප්‍රසාදය පිහිටන්නේ චෛතසික ටික නිසා. අපි ඔකට උපමාවක් කළොත් දැන් බිම සිමෙන්ති දාපු පොළොව තියනවා කියන්නකො. කාර්කසයරලු. අපි කෙනෙකුට කියනවා මේ සිමෙන්තියේ හොඳට තින්ත ටිකක් ගාලා වැක්ස් ටිකක් ගාලා හොඳට පොලිෂ් කරන්න කියලා. ඉදිරියෙන් යමක් පිළිඹු වෙන්න තරම් ලස්සනට මේක උපවත් කළ හැකියි නේ. එතකොට ඉස්සෙල්ලාම තිබුණේ නිකම්ම පොළොව කිසිවක් පිළිඹු වෙන්නේ නැති, උපයක් නැති. ඒ පොළොවමයි ඒ උපය ඒ පොළොවම ඇසුරු කරගෙනමයි තියෙන්නේ
නමුත් දැන් උපවත්. කෙනෙකුගේ උත්සාහය නිසා උපවත්. ඒ වගේ අර පොළොව වගේ තමයි මේ මාංශ චක්ෂුසිය ඇහැ. මේ කය ඇසුරු කරගෙන පවතින සිත නිසා ඉදිරියෙන් තියෙන යමක් පිළිඹු වෙන්න පුළුවන් ආකාරයට මේ චක්ෂුසිය උපවත් වෙනවා. ඒක වෙන්නේ චිත්තජයසික ටික නිසා. අන්න ඒ උපවත්කමට තමයි ඇහැ කියලා කියන්නේ. ඔය පෙරණොත් වීම හටගෙන ඉතුරු නැතුව නැති වෙනවා කියලා කියන්නේ. දැන් අපි මෙහෙම ඉන්නකොට ඉන්ටි කට්ටකින් හරි කෝට් එකකින් හරි දැන් අපි ඇහැ කියලා හිතාගෙන ඉන්න එකට ඇන්නොත් රිදෙනවනේ. එතකොට ඇති වෙන විඥානය මොකද්ද? කාය විඥානය. ඉතින් ඇහැ නම් කොහොමද කාය විඥානය ඇති වෙන්නේ? ඉතින් ඇති වෙන්න ඕනේ නම් චක්කු විඥානය. දැන් අපි කටුවකින් හරි මොකකින් හරි ඇන්නොත් මෙහෙම දැන් මේ ඇහැ කියලානේ අපි අල්ලන්නේ අත තියන්නේ. ඇන්නොත් වේදනාවක් දැනේ. උපදින විඥානේ කාය විඥානේ. එතකොට කාය විඥානේ උපදිනවද ඇහැට ගැටිලා? චක්කු සම්පස්සය නිසා කාය විඥානේ උපදිනවා කියලා කොහොමද අහලා තියෙද? නෑනේ. නෑ. එතකොට කායට ගැටලා චක්කු විඥානේ උපදිනවද? නෑ. එහෙනම් මේ තියෙන්නේ සවිඥානික කය. සවිඥානික කය මේ තියෙන්නේ. ඒකයි මොකකින් හරි ඇන්නොත් හෝ විද්‍යුත් හෝ උපදින්නේ කාය විඥානය. ඒ කයම ඇයි ඇහැ අවිද්‍යා කර්ම තණ්හා ආහාරයෙන් හටගත්තා කියලා කියන්නේ? එතන අපි කියමු පෙර එක ක්ෂණිකවත් වෙනවා මම අධධාන වශයෙන් කාල වශයෙන් කියනවා තේරුම් ගන්න පහසු පිණිස පෙර ජීවිතේ අවිද්‍යාවෙන් කරපු කර්ම නිමිත්තක් සිහි කරගෙන ඒකට තණ්හා උපාදාන වශයෙන් ඇසුරුණු නිසායි ප්‍රතිසන්දි වශයෙන් විඥානය මේ කයට බැසගත්තේ. එතකොට අවිද්‍යා කර්ම තණ්හා කියන ගති ටික නිසා තමයි මෙහි නාම ධර්ම ටික පැමුණුනේ. විඥානයගේ බැස ගැනීම උනේ. මේ පැත්තෙන් මවගේ කුස තුල ඉද්දිම එකනි වෙලහරහ කබලින්ක ආහාරය ඕලාරිකව සුකුමවා සුකුම වට්ටමේ මුලින්ම සම්බන්ධ වෙනවා. බාහිරින් කබලින්ක ආහාරය සම්බන්ධ වුණාම මේ සතර මහා ධාතු බාහිරින් හම්බෙච්ච සතර මහා ධාතුවත් අවිද්‍යා කර්ම තණ්හා කියන ගති ටිකට හැදිච්ච නාම ධර්ම ටිකත් කියන දෙන්නගෙම එකතුවෙන් තමයි මේ චක්කු ප්‍රසාදය කියන එක හැදිලා තියෙන්නේ. තේරුණා නේද? මහ භූත ටික උපවත් කරන්ඩ ක්‍රමයක් නැහැ නාම ධර්ම ටික නැත්තම්. අපි නිකමට කිව්වොත් මලමිණි එක ගත්තොත් ඇහැ බිඳිලා ඉන්ද්‍රිය බිඳිලා ඇහැ නිරුද්ධ වෙලා යන ගණයට ගිහිල්ලා තියෙනවා. කන බොන ආහාරයෙන් හැදුණු මහ භූත රූප ටික තියෙයි. නමුත් යමක් ඉදිරියෙන් තියෙන වස්තුවක් පිළිබිඹු කරන්න පුළුවන් ප්‍රසාද ගතිය නෑ මැරිලා. එතකොට ඇහැ හේතු ප්‍රත්‍යයයි. අවිද්‍යා කර්ම තණ්හා කියලා නාම ධර්ම ටික පැමිණිච්ච පැත්තට කියනවා හේතු. බාහිර
සතර මහා ධාතුවට කියනවා ප්‍රත්‍ය. එතකොට ඇහැ කියන එක මම නෙමෙයි, මගේ නෙමෙයි, මගේ ආත්මය නෙමෙයි කියලා කෙනෙක් කියන්නේ. මෙන්න මේ ඇහැ හැදුන හැටි දන්න නිසායි. ඇහැ කියන එක හැදිලා තියෙන්නේ අවිද්‍යා කර්ම තණ්හා කියන කරුණු ටික ධර්මතා ටික නිසා මෙතෙන්ට පැමිණි නාම ධර්ම ටිකත් කනබන ආහාරය නිසා හැදුණු සතර මහා ධාතු රූප කලාපත් කියන මේ දෙකම එකතු කරලා තමයි ඇහැ හැදිලා තියෙන්නේ. ඔය ඇහැ වගේම දකින්ද කන ඒ වගේම නාසය දිව ශරීරය කියන මේ ටික ඔක්කොම ඒ ඇහි ලක්ෂණයක් තියෙනවා. ඇහැ කවදාවත්ම දැකලා නැහැ අපි. ඔය පුරාණ කර්මයට විපාකව හම්බ වෙන ඇහැ ගැන රාග දේශ මොහ නිමිති හදාගන්න බෑ අපිට අවිද්‍යාව නැතුව. කිසිම දවසක නොදන්න නොදැක්ක දෙයක් ආරම්භය අපිට කෙලස් තියෙන්න පුළුවන්ද? බෑ. ඇහැට හැපේනවද? ඇහැට හැපෙන්නේ. එහෙනම් අතීතයේදීත් ඇහැ දැකලා නැහැ, දැන් පෙනෙන්නෙත් නැහැ, අනාගතයට පේන්නෙත් නැහැ. ඇහි යථාභූත ස්වභාවය තමයි මොකද්ද? අනිදස්සනයි, සප්පටිකයි, දකින්න බෑ. අපි උපමාවක් කළොත් අවුරුදු 5ක 6ක පොඩි ළමයෙකුට මේ හදවත මේ වකුගඩුව මේ හදවතේ හරස් කඩ වකුගඩුවේ හරස් කඩ නැත්තම් මේ කියලා හදවත වකුගඩුව කියලා සංඥා නැහැ, නිමිති නැහැ, දන්නෙත් නැහැ, මුකුත් නැහැ. කිසිම දෙයක් දන්නවද? කිසිමම ඒ ආරම්භය අයාට අලුතෙන් හිතන්න කියන්න කරන්න මුකුත් දන්නේ නැහැ. හැබැයි ඒ ටික ජීවිතයේ වෙලා යව ජීවත් කරනවා. එයාට හිතින් කින් කරන්න බැරි තැනක ඉඳගෙන ජීවිතයේ පැත්තට සම්බන්ධයි විපාකයි කියන්නේ ජීවිතයේ වෙලා ජීවිතය ජීවත් කරනවා. ඒකෙන් කෙරෙන්න තියෙන වැඩ ටික කෙරෙනවා, වැඩ ටික කරනවා. ඒ ආරම්භය රාග දේශම ඇති කරගන්න නිමිති නැහැ. පහු කාලේ ටිකක් ලොකු වෙනකොට එහෙම් ෆොටෝ එකක් දැකලා වීඩියෝ පටයක හරි මේ තමයි වකුගඩුව කියන්නේ, මේ තමයි හදවත කියලා කියන්නේ කියලා අලුතෙන් ඉගෙන ගන්නවා. දැන් ඇහැට වෙනම රූපයකින් ඉගෙන ගන්නවා. මේක තමයි හදවත, මේක තමයි වකුගඩුව කියලා ওই වෛද්‍ය ශිෂ්‍යෙක් හරි කියමුක අපි ඔහම ඉගෙන ගත්තට පස්සේ එදා ඉඳන් මේ දැනුම ගැට ගන්නවා. මෙච්චර කල නිමිත්ත නොතිබුණු මේ වස්තුවට මංගව තියෙන වකුගඩුවත් එහෙනම් මෙහෙමම තමයි, මේ මගේ වකුගඩුවත් මෙහෙමයි කියලා එදා ඉඳන් දැන් Tamanට වකුගඩුව ගැන හිතන්න කියන්න කරන්න පුළුවන්. වකුගඩුව ගැන දන්නවා. තියෙන වකුගඩුව යම්සේද දැනුම එසේයි, දැනුම යම්සේද වකුගඩුව එසේයි. තේරෙනවද? දැන් මුලින් තිබුණේ හිතින් කිරින් කරන්න පුළුවන් තැනක නෙමෙයි. කෙලෙසියක් තිබුණේම නැහැ. විපාක පැත්තේ සැබෑම ඇත්ත නිමිති නැතිකම. අර අලුතෙන් ඉගෙන ගත්තනේ වකුගඩුව කියන්නේ මෙන්න මේකයි, හදවත කියන්නේ මෙන්න මෙහෙමයි කියලා. ඔය දැනුම තිබුණත් නැතත් මේ වකුගඩු හදවත කියන එකෙන් කෙරෙන්න තියෙන කෘත්‍ය කෙරෙනවා. මේ දැනුම මේ තියෙන එක පුරාණ කර්මයට හැදුන එක නැති වෙච්ච දවසට අලුතෙන් වකුගඩුවක් හදවතක් හදාගන්න තියෙන නිමිති ටික තමයි දැන් ඔය දැනුම් ටික. ඔය ටිකත් එක්ක තමයි කෙලස් ටික තියෙන්නේ. ඒ විදිහටමයි ඇහැ. මේ ඇහැ අපිට නිමිති කිසිම නැති තැනක ඉඳගෙන ජීවිතේ වෙලා අරමුණක් පෙනෙන්න ඕනේ අවශ්‍ය කෘත්‍ය කරනවා. ඒ ආරම්භය රාග දේශ මොහ ඇති කරගන්න හිතින් කිරින් කරන්න පුළුවන් තැනක ඇහැ තිබුණේ නැහැ, තියනවා නෙමෙයි. බාහිර රූපායතනයකින්
කණ්ණාඩියක් ගාවට ගිහිල්ලා බාහිර රූපයක් බලලා මේ තමයි ඇහැ. එහෙම නැත්නම් පත්තර කඩදාසියකින් හරි මේකට තමයි ඇහැ කියන්නේ. කළු ඉංගිරියාවක් තියනවා වටේට සුදු පාටයි මේ විදියයි කියලා ඊගාවට වීඩියෝ පටයකින් හරි ඇහැ ගැන ඉගෙන ගත්තාම ඊට පස්සේ දැන් Taman දන්නෝ ඇහැ කියලා නිමිත්තක් තියෙනවා. බාහිර රූප ආයතනෙන් හදාගත්ත මනෝමය අත්දැකීම. ඊට පස්සේ හිතනවා ඒ සිහි කරගන්න ඇහැ තමයි මේ ඇහැ. මේ ඇහැ තමයි ඒ කියලා දැන් ඔන්න කෙලෙස් නැති තැනක කෙලෙස් උපද්දලා නව කර්ම කියලා කියන්නේ දැන් ඇහැ ගැන සිහි කරගත හැකි. නමුත් ඔය දැනුම තිබුණත් නැතත් ඇහැ කියන එකගේ පෙනීම් කෘත්‍ය කියන එක නතර වෙන්නේ කරනවා ඒක. දැන් අද අපිට දුක් වෙන්න පුළුවන් ඇහැක් තියෙනවා නම් මට ඇහැ තියෙනවා යද්දි එද්දි ඉඳගෙන හිටගෙන නිදාගෙන ඇවිදින හතර ඉරියව්වේම ඇහැ තියෙනවා වගේ තේරෙන්නේ අර මනෝමය අත්දැකීම සතර මහා ධාතුවට ගැට ගහපු සම්බන්ධතාවය මතයි. නැත්තම් ඉඳගෙන හිටගෙන නිදාගෙන ඇවිදින හතර ඉරියව්වේම ඇස් නැතුව ඉන්නේ. ඇහෙන් කෙරෙන තියෙන කෘත්‍ය කෙරෙනවා ජීවිතය වෙලා එයා ඇස් තියනවා කියන තැනකින් හිතින් ගින් කිරින් එයාට කරන්න පුළුවන් කමක් නැහැ. තේරෙනවද කියන ගැඹුරුයි. නමුත් මේක ලියලා තියෙනවනේ මේවා කියලා දෙන්න කියලා උපමාත් අරගෙන. ඉතින් ඒ හින්දා තමයි මම කිව්වේ කර්ම විපාකයක් කර්ම බවට අපිටපත් වෙන්නේ කොහොම? මේ විපාක ස්කන්ධ පංචකයේම ඇත්ත ඔය මට්ටම. නව කර්ම හරහායි අපිට ඒ වරඹය හිතින් කියින් කිරින් කරන්න පුළුවන්කම තියෙනවා. එතකොට ඇහැ මහ භූතයන්ගේ උපාදාය රූපයක්. ඒ කියන්නේ අර පොළොව පොලිස් කෙරුවා වගේ ප්‍රසාද ගතිය ඉදිරියෙන් තියෙන රූපයක් ගෝචර කරගන්න පුළුවන් විදියට. මේ ප්‍රසාදේ චක්ක ප්‍රසාදයේ කොච්චර සියුම්ද කියනවා නම් ඉදිරියෙන් තියෙන රූප මාත්‍රයක් ගැටුණු පමණකින්ම රූප ප්‍රසාදයේ බිඳෙනවා. ඒ බිඳීමේ වේදනාව ඒ බිඳීම තමයි අපිට භවංග හිතට දැනෙන්නේ. ඊට වඩා සියුම් වේදනා රළු මට්ටමේ වේදනාවක් තුල අපේ මනස තියෙන නිසා ඒ වේදනාව දැනෙන්නේ නැහැ. නමුත් ඕගොල්ලන්ට ධ්‍යාන මට්ටමේ සමාධියකට සමවැදෙන මට්ටමක් තේරුණොත් මේ ප්‍රසාදයේ රූපය ගැටල ප්‍රසාදයේ බිඳින කම තුලත් යම් අපහසුකමක් තියෙයි කියන එක තේරෙයි. එතකොට ඇහැ කියන එක පෙර නොතිබීමයි හටගන්නේ. කොහොමද පෙර නොතිබීම හටගන්නවා කියලා කියන්නේ? යම් රූපයක් පෙනෙන කමෙන් දත යුතුයි ඇහැ. ඇහැ උපන්න කමෙන් දත යුතුයි රූපයක් ඉපදීම. ඇහි ඉපදීම දකින්න තියෙන්නේ රූපයක් පෙනෙන කමෙන්. පෙනෙන රූපය නැති වෙනකොට ඇහැ නිරුද්ධයි. හරියට කැමරාවක නෙගටිව් එකක ලෙන්ස් එක ඇරියාම ඉදිරියෙන් තියෙන වස්තුව මත පතිත වෙච්ච ආලෝකය ඒ වස්තුන්ගේ හැටසටහන අරගෙන ආපහු පරාවර්තනය වෙලා අර නෙගටිව් එකේ ඒ ආලෝකෙට පිච්චෙනවනේ. ඒ පිච්චෙන එකට තමයි අපි ෆොටෝ එකක් ගැහුවා කියන්නේ. එක නෙගටිව් එකකින් පුළුවන් කීපාර ෆොටෝ ගැහුවේ හැකිද? එකපාරයි. ඊට පස්සේ දැන් තියෙන තාක්ෂණය වෙනස්. නමුත් මම ඔය කියන්නේ ඉස්සරවර ෆිල්ම් රෝල් දාන කැමරාවල් තියෙන්නේ. ඒ
තියෙන්නේ. ඒක ආලෝකයට තමයි පිච්චෙන්නේ. ඒ වගේ ඊගාවට ආපහු ෆොටෝ එකක් ගන්න ඕන වුණාම කරන්න මොකද්ද? අර ආලෝකයට පිච්චිච්ච එක එහා පැත්තට යවලා අලුත් නෙගටිව් එකක් ගෙදෙන්න ගන්නවානේ. ඒ වගේ මේ එක චක්කු ප්‍රසාදයකට ඉදිරියෙන් තියෙන ආලෝකය වස්තු මත පතිත වෙලා ඒ ආලෝක පරාවර්තනය එනකොට මේ ප්‍රසාදය පිච්චෙනවා. ගැටෙනවා. එතනින් ඉවරයි ඇහැ. හරිද? ඊට පස්සේ ආපහු ඊගව සිත නිසා ආයත් ප්‍රසාද ටික උපවත් වෙනවා. මේ වගේ ඇහැ කියන එක හැම වෙලාවෙම අලුත් වෙන එකක්. නමුත් මෙතනදී ඒ මට්ටම අද ඕගලන්ට පේන්නේ නැහැ. ඒක මේ මට්ටමට අවශ්‍යත් නැහැ. හැබැයි එකක් ඕනේ. ඇහැ කියන්නේ මහ භූතයන්ගේ උපාදාය රූපයක්, අවිද්‍යා කර්ම තණ්හා ආහාර කියන මෙන්න මේ කාරණා නිසායි හැදිලා තියන්නේ කියන අවබෝධය ඕනේ. මොකද ඇහැ මම නෙමෙයි, මගේ නෙමෙයි, මගේ ආත්මය නෙමෙයි කියන්න නම් එයාට සාක්ෂියක් තියෙන්න ඕනේ. ඇයි මම නෙමෙයි කියන්නේ, මගේ නෙමෙයි කියන්නේ, මගේ ආත්මය නෙමෙයි කියන්නේ කුමක් නිසාද කියන එක. ඇහැ හේතු ප්‍රත්‍ය නිසා, අවිද්‍යා කර්ම තණ්හා කියන හේතු ටික නිසා පැමිණි නාම ධර්ම ටිකත් කන බොන ආහාරයෙන් හැදුණු රූපත් කියන මේ දෙකම එකතු කරලා ඇහැ හැදිලා තියෙනවා. ඇහැ සතර මහා ධාතු රූපෙට විතරක් අයිති කියලා කිව්වොත් ඒකත් වැරදි. ඇහැ චිත්තචෛසික ටිකටයි අයිති කියලා කිව්වොත් ඒකත් වැරදි. චිත්තචෛසික ටික නැතුව ඇහැ පවතින්නේ නැහැ. මලමිනියක ඇහැ නැහැ. එතකොට චිත්තචෛසික ටික තිබුණාට රූපේ නැත්තම් ඇහැ නැහැ. අරූපේ බ්‍රහ්මයන්ට චිත්තචෛසික ටික තියෙයි. මහ භූත නැති නිසා ඇහැ නැහැ. එතකොට ඇහැ කියන එක හම්බ වෙන්න මහ භූත රූපයත් ඕනේ, චිත්තචෛසික ටිකත් ඕනේ. අන්නේ ඇහි අනිදස්සන ස්වභාවය, කවදාවත් දැකලා නැති ස්වභාවය හොඳට තේරුම් ගන්න ඕනේ. බුදුරජාණන් වහන්සේ ඇහැ කියන වචනය හඳුන්වන්නේ එතෙන්ට. අද අපිට සිහි කරන්න පුළුවන් සුදු පාට බෝලයක් තුල කළු පාට ඉංග්‍රීසියාවක් තියෙන කියලා අපිට අර්ථ දක්වන්න පුළුවන්. ඇහැක් ගැන අද අපිට තියෙන දැනුම දකින්න මේ තියෙන ඇහැ නැති වෙච්ච දවසකට තව ඇහැක් හදාගන්න තියෙන දැනුමයි. ওই දැනුම නැති කාලෙදිත් ඇහැ කියන එක තිබුණ, ඇහැ කියන එක පෙනෙනවා කියන කෘත්‍ය, පෙනෙනවා කියන කෘත්‍යයෙන් ඇහැ දත යුතුයි. ඇහැ කියන එකේ දැනුම අපි ගත යුත්තේ කොහොමද? යමක් පෙනෙනවා, දකින්නවා කියන කෘත්‍ය කරන කමින් ඇහැ දත යුතුයි. එච්චරයි. ඒ ආරම්භය මේ මගේ ඇහැ කියලා අල්ලන්න පුළුවන් කමක් හෝ තියෙන ඒ හිතේ තියෙන ගතියකින්, හිතේ තියෙන ඇහැට සාපේක්ෂවයි. හිතේ තියෙන ඇහැ මේ මහ භූත ටිකට තියාගෙන මේ ඇහැ කියන්නේ. ඒකයි දැන් මේ මම ඇහැ කියලා අල්ලපු තැනට ගැහුවොත් උපදින්නේ කාය විඥානයේ මිසක ඇහැ කියලා අපිට නිමිති තියෙන්නේ කබලින්ක ආහාරය. මම ගත්තෙත් මේ අත්තිරාග සූත්‍රය කියලා සූත්‍රයක් තියෙනවා සංයුත්ත නිකාය 2 බලන්න. කබලින්ක ආහාරය යම් කිසි කෙනෙකුට ඡන්දයක්, රාගයක්, ප්‍රේමයක් තියෙන ඒතක් කබලින්ක ආහාරයේ විඥානයේ පිහිටන. කබලින්ක ආහාරයේ විඥානයේ පිහිටියොත් නාම රූපයට බැස ගැනීම වෙනවා. නාම රූපයට බැසගත්තු සංකාරය වැඩෙනවා. සංකාරය වැඩුණොත් නැවත පුනර්භවය පිණිස පවතිනවා. නැවත පුනර්භවය ඇති වුණොත් ජාති ජරා මරණ දුක ඇති වෙනවා. එතකොට දැන් ඇහැ කියන නිමිත්ත
අපිට කබලින්ක ආහාරේ පිළිටලා තියෙනවා. දැන් මේ කබලින්ක ආහාරයට අපි ඇහැ කියලා චන්දරාගය ඇති කරගෙන තියෙනවා. ඒකයි මම කිව්වේ සම්පූර්ණ ඇහැ කන දිවනාසය ශරීරයේ ඇති පුද්ගලයා විද්‍යමාන වෙන්නේ හැම වෙලාවෙම කර්ම භවමයි. කර්ම භව පැත්තේ. උප්පත්ති භවයේ පෙනෙනවා, ඇහෙනවා, දැනෙනවා, හැබැයි නිමිති නැහැ. මේ මමයි කියලා පනවන්න පුළුවන් කිසිදු ධර්මතාවයක් ඒ තුල නැහැ. ඒ තුල තමන් නැහැ. යම් වෙලාවක ඔය බාහිර රූපායතනය හරහා මේ ඇහැ මගේ ඇහැ කියලා නැත්නම් ඇහැ කියලා ඔබට සිහි කරගන්න පුළුවන් ඔය හිතේ තියෙන නිමිත්ත ගෙවුණු දවසට ඔබට ඇස් නැහැ. ඇහැ එක්ක ඔබ නැහැ. ඔබ ඇහැ එක්ක නැතිනම් ඇහැ ඔබ එක්ක නැතිනම් ඒකල්ලි ඔබ මෙලොව නෙමෙයි වෙනවා. ඔබ පරලොවත් නෙමෙයි වෙනවා. ඔබ මෙලොව පරලොව දෙයතර අතරම නෙමෙයි වෙනවා. ඒ වගේ ශුන්‍යතාවය බුදුදහම කියලා කියන්නේ. ඒ මට්ටමට පැනෙවුවාම මේ මනුස්ස ලෝකේ මට්ටමේ ඇහෙන් එයා මිදෙනවා. මේ ප්‍රසාදයම ඔය දැන් හිතේ තියෙන ඇහැ කියන නිමිත්තය මේ සතර මහා ධාතු රූපේට මේ ප්‍රසාදයට ගැට ගන්න ගතිය නැති වුණොත් එතකොට ඇහෙන් මිදුණා නම් ඇති. ඇහෙන් මිදෙනකොට ඒක තියෙන සියලුම රූපය වලින් මිදෙනවා කෙනෙකුට. එතකොට ආධ්‍යාත්මික පැත්ත ඉතා තියුණු සමාධිය. ඒ සමාධියට මේ මසසම උදව් කරගෙන ප්‍රසාදයේ ඊට වඩා මේ දැන් තියෙනට වඩා 100,000 ගුණයක් තවත් සියුම් වෙනවා. මේ ඇහැක තියෙනවා වර්තමාන විද්‍යානුකූලව ගත්තාම පෙනෙන හර්ට්ස් සංකේතය. අපිට පෙනෙන්නේ දැන් ඔය කැමරා කාචවල තියෙන රූප ගෝචර කරගන්න පුළුවන් එක එක ප්‍රමාණයක්. ඒ වගේ මේ ප්‍රසාදයේම සියුම් වෙනවා. අද අපිට පෙනෙන්නේ නැති නමුත් එදාට විද්‍යමාන වෙන රූප හම්බ වෙනවා. එදාට මේ ඇහැටම කියන දිවස කියලා. දෙවියන්ගේ මට්ටමේ ඇහැක් වෙනවා. ධානවලට. මේ ඇහැට නොපෙනෙන අද නොපෙනෙන රූප පෙනෙනවා එදාට. ඒ රූපද මැඩ මැඩ යා යුතු ඒකට කියනවා අභිභායතන කියලා. හිත වඩනකොට ওই අභිභායතන කියලා කොටසක් තියෙනවා. තව දැනගෙන යන්න ඕනේ ධ්‍යාන සිතට සමාධි සිතට සුවර්ණෝද දුවර්ණෝද නොයෙක් විදිහේ රූප පෙනෙනවා. ඒ පේන්නේ මේ ওই දැන් තියෙන ඇහි නිමිත්ත අතහැරුණු දවසට මේ සතර මහා ධාතු කබලින්ක ආහාරයත් එක්ක තියෙන ගනුදෙනුව නැති වෙච්ච දවසට හිත සමාධි වෙනවා. සමාධිමත් හිතට ආපහු මේ ප්‍රසාදයේම මේට වඩා සියුම් වෙනවා. එදාට මනුස්ස මට්ටමේ ඇහෙන් යා මිදිලා හැබැයි බ්‍රහ්මයේ මට්ටමේ ඇහැක් තියෙනවා. රූපී බ්‍රහ්මයේ මට්ටමේ තිබ්බ චක්කු. ඒ ඇහැම උදව් කරගෙන තමයි නුවණින් ඒ කියන්නේ යාට පුළුවන් මේ ඇහෙන් බලන් දිව්‍ය ලෝකේ වෙන දේවල්, බ්‍රහ්ම ලෝකේ වෙන දේවල්. මේ ඇහැ සම්බන්ධයි දෙවියන් දකින මට්ටමට. මොනෝක තමයි මේ ඇහි ස්වභාවය. ඔතෙන්දී වඩාත්ම වටින දේ තමයි ඔය ඇහැ ගැන ඉගෙන ගත්තාම ඔයගලන්ට තේරෙනවා ඇහි යතහ භූත ස්වභාවය ඇත්ත ඇති හැටි නොදන්නා නොදකින්නකම නිසා අද ඇහැ කියලා තණ්හා උපාදාන වෙන්න පුළුවන් නිමිත්තක් අපි මනෝමයයි හදාගෙන ඉන්නේ. ඇහැ නැතුව නෙමෙයි. ඇහැ තියෙනවා බලන්න පුළුවන් බැලීම් කෘත්‍ය පෙනීම් කෘත්‍ය කරන ඇහැ අහිංසකයි නිමිති මුකුත් නැති තැනක ඉඳගෙන එයා එයාගේ වැඩේ කරනවා. කෙලස් තිබුණත් එකයි නැතත් එකයි. කෙලස් ටික මේ මගේ ඇහැ කියලා සිහි කරගන්න පුළුවන් ඔය ටික
නැති වුණා කියලා පෙනීම නැති වෙන්නේ නැහැ. ওই ටික පුද්ගලයා නිර්මාණය කරන්න දුක නිර්මාණය කරන්න මේ කර්මයට උපන්න මේ ඇහැ ගෙවුණු දවසක නැවත ඇහැක් හදාගන්න තියෙන නිමිති ටික. ඔය දැන් මගේ ඇහැ කියලා කියන තැනක තියෙනවා අවිද්‍යා කර්ම තණ්හා කියන ගති ටික. ඔය ටික තමයි ආයත් රූපයකට වැහැලා ආයත් සතර මහා ධාතු ටිකේ උපකාරය ලැබලා ඇහැක් හදන්නේ. තේරෙනවද කියන්නේ? පෙර ජීවිතේත් මේ වගේම ඇහි පෙනීම් කෘත්‍ය කරනවා දකින්න බැරි නිමිති නැති තැනක තමයි ඇහැ තිබුණේ. අතීත භවයේදීත් ඇහැ අවබෝධ කරගන්න බැරි වෙච්ච නිසා ඇහි යථාභූත ස්වභාවය දැක්කේ නැති නිසා මේ මගේ ඇහැ කියන තැනක හිතේ තියෙන නිමිත්ත මේ රූපයට ගැට ගහලා මේ රූපය පෙනීම් කෘත්‍ය කරන එක හිතේ තියෙන එකට ගැට ගහලා ඇහැක් පරිහරණය කළා. ඔය දැන් ඇහැ සිහි කරන විදිහටම ඇහැ සිහි කරන්න පුළුවන්කම තමයි අවිද්‍යා කර්ම තණ්හා කියලා කර්ම භවයේ පැත්තේ තියෙන ටික පෙර ජීවිතේ. ඒ ටික තමයි ප්‍රතිසන්දි වශයෙන් විඥානයේ මේ කයට බැසගන්න හේතු උනේ. දැන් ඒ හිතේ තියෙනෝනේ ඇහැක ලක්ෂණ. මේ කන බොන ආහාරයෙන් අනුග්‍රහය ලැබෙන්න අර හිතේ තියෙන ගතියත් එක්ක ඔන්න දැන් ඇහැ හැදිලා. දැන් හැදුණු ඇහැ ආපහු තියෙන්නේ නොපෙනෙන තැනක. නිමිති නැති තැනක, අනාත්ම තැනක, පුද්ගලයේ නොවන තැනක හේතු ප්‍රත්‍යයකින්. ඒ ඇහි යථාභූත ස්වභාවය අද අවබෝධ කරගන්නේ නැතුව අද කළු ඉංග්‍රියාවක් තියෙන සුදු පාට මේ ඇහැ කියලා නිමිත්තක් අද හදාගත්තාම දැන් මේ අවිද්‍යා කර්ම තණ්හා කියන ටික ඕක. ඔය ටික ආපහු ප්‍රතිසන්දි වශයෙන් විඥානයකට බැසගත්තාම මොන දැන් නාම ධර්ම ටික චිත්තචෛසික ටික ගිහිල්ලා කන බොන ආහාරයට උදවුනහම මේ විදිහටම ආයෙත් හැදී ආයෙත් හැතින්න ඔය වගේම අනාත්ම තැනක. තේරෙනවද? මෙන්න මේකයි මේ ඇහැ අවබෝධ කරගත්තාම අද අපිට සිහි කරන්න පුළුවන් යම් තාක් ඇහැ කියලා හිතෙන ගතියක් තියෙන මේක මනෝමය සිද්ධියක් කියන නුවණ එනවා. ඒක කර්ම භවය. කෙලස් ටික. දැන් කෙනාට සිහි කරන්න පුළුවන් නැහැ. මේ ඇහැයි කියලා හරි ඇල්ලුවනම් සතර මහා ධාතුර කබලින්ක ආහාරයේ ස්පර්ශ කෙරුවේ හිතේ තියෙන රැහැ කියන ගතිය. ඇහැ හිතේ කියන එක නෙමෙයි මේ කියන්නේ. දැන් ධර්මතා දෙකක් ඕගලන්ට පේනෙන්න ඕනේ. සැබෑවටම පෙනෙන පෙනීම් කෘත්‍ය කරන මහ භූතයන්ගේ සහ මහ භූතයන්ගේ උපාදාය රූපයක් වූ ඉදිරියෙන් තියෙන වස්තු පිළිඹු කරන්න පුළුවන් ඇහැක් තියෙයි. ඒ ඇහැ ගැන හිතින් කිරින් කරන්න නිමිති නෑ. අර පොඩි ළමයට වකුගඩුවක් තියෙයි. හදවතක් තියෙයි. නමුත් හිතින් කිරින් කරන්න පොඩි ළමයට නිමිති නෑ වගේ. ලොකු වෙලා හදවත වකුගඩුව ගැන නිමිති ඇති කරගත්තාම දැන් කෙලෙස් නැති තැනක අලුතෙන් කෙලෙස් උපද්දවා ගත්තා. මේ වකුගඩුව හදවත ගැන දැනගත්ත කමක් තියෙනවා නම් ඒ මගේ වකුගඩුවත් මෙහෙම නේද? මගේ හදවතත් මෙහෙම නේද කියලා දැන් අර දැනුම තියෙන එකට ගැට ගහගත්තාම තියෙන එක සමානයි දැනුම සමානයි තියෙන එක. ආයෙ වෙන් කරන්නම බෑ. ඒ වගේ මේ ඇහැට ওই සිද්ධියෙන් වෙලා කිසිම දැනුමක් තේරුමක් නිමිත්තක් නැති තැනකයි ඇහැ තිබුණේ. ඇහැ තියෙන්නේ දකින්නවා කියන කෘත්‍යය. බාහිර රූපායතනය හරහායි ඇහැ මේකට තමයි ඇහැ කියන්නේ කියලා නිමිත්තක් ගත්තේ. ඒක හිතෙන්. ඒ දැකපු රූපය සිහි කරගෙන මේ මගේ ඇහත් මේ වගේ කියලා හිතාගෙන ඉන්න මනෝමය සිද්ධියක් තියෙනවා. ඔය මනෝමය සිද්ධිය යම් වෙලාවක නැති වුණොත්
ඇහැට අයිතිකරුවට ඇහත් නැති වෙනවා. ඇහැ නැති වුණා කියලා ඒ කියන්නේ ඇහැක් හදාගන්න තියෙන හේතු ටික නැති වෙනවා. නමුත් විපාකයට හැදුණු පෙනෙනවා කියන සිද්ධියේ කෘත්‍ය කරන හිතින් කියින් කිරින් වලට අයිති නැති තැනක තියෙන තිබුණ ඇහැ එයාගේ වැඩේ මේ විදිහටම කරනවා දිව්‍ය අතීතාත්ම. තේරුණාද කියන්නේ? මේක ටිකක් ගැඹුරුයි. ඉතින් ඒ හින්දායි අපිට ඉගෙන ගන්න ඕනේ. එතකොට අපි හොඳට දන්නවා මේ රූපස්කන්ධයේ එක රූපයක් තමයි ඇහැ කියලා කියන්නේ. ඔය අනුසාරයෙන්ම දකින්ද එකක් ගන්න විස්තර කරන්න ඕනේ. කන, නාසය, දිව, ශරීරය කියන මේ ආයතන පහම හේතු ප්‍රත්‍ය. අවිද්‍යා කර්ම තණ්හා කියන හේතු ටික නිසා පැමිණි නාම ධර්ම ටිකක් කන බොන ආහාරයෙන් යුක්ත සතර මහා ධාතු රූපයත් කියන ටිකම එකතු වෙලා තමයි කන හැදිලා තියෙන්නේ, නාසය හැදිලා තියෙන්නේ, දිව හැදිලා තියෙන්නේ, කය හැදිලා තියෙන්නේ. ඒ හැම එකක්මත් එහෙමයි. දැන් අපි හිතාගෙන ඉන්නේ මේ කන කියලා. කවදාවත් අපි කන දැකලා නැහැ. කන පේන්නේ. තව ඇහැට සාපේක්ෂව පෙනෙන රූපයක් දිහා බලලා මගේ කනත් මෙහෙමයි කියලා හිතා ගන්නවා. නැත්තම් පත්තර කඩදාසියක හෝ වීඩියෝ එකක හෝ තියෙන කනක නිමිත්තක් අරගෙන දැන් මංගාව තියෙන කනත් මෙහෙමයි කියලා හිතාගෙන ඉන්නේ. දැන් ඔය කනක් ගැන දැනුම තියෙන හිතින් කියින් කිරින් කරන්න පුළුවන් කනක් තියෙනවනේ. ඒ ටික කර්ම භවය. සැබෑවටම සවන කෘත්‍ය කරන කන තියෙනවා. ඒ තිබුණු කනේ යථාභූත ස්වභාවය තමයි කවදාවත්ම රාග දේශ මොහ ඇති කරගන්න පුළුවන් නිමිති නැහැ. ඒ කන ආරම්භය නිමිති නැහැ. ඒකයි දැන් ඕනනම් අර වගේම යකඩ කූරකින් කනට ඇනලා බලන්නකො. එතකොට මොන විඥානය උපදීද? කාය විඥානය මිසක සෝත විඥානය උපදින්නේ නැහැ. කනට ශබ්දයට සාපේක්ෂව කන දත යුතුයි. ශ්‍රවණ කෘත්‍ය කරන අවස්ථාවටයි කන කියන්නේ. එතෙක් තියනවා නේ කෘත්‍යයෙන් පස්සේ නිරුද්ධ වෙනවා. ඊට පස්සේ කන දත යුතුයි සද්දයෙන්, සද්දේ දත යුතුයි කනේ. කන උපන්න බව දැනගන්න තියෙන එකම සාක්ෂිය සද්ද ඇහුණු බව. සද්ද ඇහුණා කියන එක දැනගන්න තියෙන එකම සාක්ෂිය කන උපන්න බව. වෙන හඳුනගන්න තැනක් නැහැ. එතකොට යම් වෙලාවක මේ මගේ කනයි කියන මේ ටික අවිද්‍යා කර්ම තණ්හා කියලා. අවිද්‍යාවෙන් ඇහෙන් දැකපු රූප නිමිත්ත සිහි කරගෙන මේ කන මගේ කන කියලා තණ්හා උපාදාන වශයෙන් හැසිරුණාම ඔන්න හිතේ තියෙනවා කන ගැන කියලා ගතියක්. ඊට පස්සේ ඒක මනෝමයෙන්ම ගැට ගහ ගන්නවා කබලින්ක ආහාරයෙන් හැදුණු රූපෙට මේ මගේ කනයි කියලා. දැන් ඔබ කන දකින්නේ කබලින්ක ආහාරයෙන්. දැන් කනක් තියෙනවා. දැන් ඔය කනෙන් ඔයාට දැන් කෙනාට තියෙන කනෙන් අහන කෘත්‍ය කරන්නේ හැමදාම තියෙනවා. ඉඳගෙන හිටගෙන නිදාගෙන ඇවිදින හතර ඉරියව්වෙම ඔය කනෙන් හැදිලා තියෙන පුද්ගලයාගෙන් හැදින්නේ කන. ඔය කන තියෙන්නේ සතර මහා ධාතු ඇසුරු කරගෙන. ඒක නෙමෙයි කන කියලා පෙන්වන තැනට කෝට් එකකින් ගන්නොත් උපදින්න කාය විඥානය කියලා කිව්වේ පොට්ටබ්බ ධාතුව තියෙන්නේ. නමුත් සැබෑවටම සවන කෘත්‍ය කරන කන අවස්ථාවට ඉපදිලා නිරුද්ධ වෙනවා. ඒක නැති වෙන්නේ නැහැ. ඊට පස්සේ නාසයත් එහෙමයි. ගන්ධය දැනෙන නාසය කවදාවත්ම අපි දැකලා නැහැ. පෙනෙන්නේ නැහැ.
කිසිම දවසක හිතින් කිරින් කරන්න පුළුවන් තැනක තිබුණේ නැහැ නාසය. ඒ නාසයේ ආරම්භය බාහිර රූප ආයතනයකින්. මේ නාසය හැදිලා තියෙන්නේ මෙහෙම. ඕකට විද්‍යානුකූලව එක එක දේවල් උගන්වලා ඉගෙන ගත්තට පස්සේ නාසය ගැන දැන් අපි නිවන් දකින්න කියලා හරි ගත්තාම ඉගෙන ගන්නේ නාසය ගැන නිමිති හිටින විදියට. නාසය කියලා කියන්නේ එළු කුහරයක් වගේ මේ විදියයි කියලා අපි ඉගෙන ගන්න. නමුත් නාසය ගැන ඉගෙන ගන්න ඕනේ සැබෑම ක්‍රමය තමයි අභිධර්මයේ පෙන්වන්නේ. අවිද්‍යා සම්භූතං, කම්ම සම්භූතං, තණ්හා සම්භූතං, ආහාර සම්භූතං. නාසය කියන එක අවිද්‍යාවෙන්, කර්මයෙන්, තණ්හාවෙන්, ආහාරයෙන් හැදුන එකක්. පෙර නොතිබීම හටගෙන ඉතුරු නැතුව නැති වෙන එකක්. මහ භූතයන්ගේ උපාදාය රූපයක් කියලා පෙන්නකොට ඒකම නාසය කියන එක අනිදස්සනයි. දකින්න බෑ. කියලා පිටකේ උගන්වන ක්‍රමයේ ඉගෙන ගත්තොත් ඕගලන්ට හොඳට තේරෙනවා කර්ම භවයේ සහ උප්පත්ති භවයේ වෙන් වෙලා. එතකොට පුරාණ කර්මයට විපාක හැටියට හැදුණු නාසය ඔය වගේම ගන්ධ සුවඳ දැන ගැනීම කෘත්‍ය කරනවා. හැබැයි නිමිති තියෙන තැනක තිබුණේ නැහැ. නිමිති නැහැ. යම් වෙලාවක ඇහැට කණ්ණාඩි ඉස්සරහට ගිහිල්ලා හෝ කණ්ණාඩිය කියන්නේ ඇහැට පෙනෙන රූපයක්නේ. පත්තරයකින් දැක්කත් ඇහැට පෙනෙන රූපයක්නේ. වීඩියෝ පටයකින් දැක්කත් ඇහැට පෙනෙන රූපයක්නේ. මේ ඉදිරියෙන් තියෙන රූපයක් දැක්කත් ඇහැට පෙනෙන රූපයක්නේ. රූපය හරහා රූපායතනේ දැකපු රූපයක් හිතින් සිහි කරගෙන මේ නහය නේද? නහය හැදිලා තියෙන්නේ මේ විදියට නේද කියලා හොඳට ඉගෙනගෙන මනෝමය මේ නහයත් මගේ නහයම තමයි. මගේ නහයත් මේ නහයයි කියලා දැන් අර නිමිත්ත සතර මහා ධාතුවටයි ගැට ගහගෙන තියෙනවා. දැන් ඔය ඕගොල්ලෝ සතර මහා ධාතුවට ගැට ගහපු නහය ඉඳගෙන හිටගෙන නිදාගෙන ඇවිදින හතර ඉරියව්වේම නැති වෙන්නේ නැතුව තියෙයි. නහය අතීතක් පුද්ගලයා තියෙයි, පුද්ගලයා අතීතක් නහය තියෙයි. ඔය පුද්ගලයාවත් ඔය නහයවත් ඔය දැනුම නැති වුණා කියලා ගඳ සුවඳ නොතේරි තියෙන්නේ නැහැ. ගඳ සුවඳ දැනෙන්න ওই දැනුම අවශ්‍යත් නැහැ. ඕක අතිරික්ත අනවශ්‍ය කෙලෙසයක්. වැඩිපුර කෙලෙසයක්. තියෙන නහය ගඳ සුවඳ දැනෙන සැබෑවටම තියෙන නහය නැති වෙච්ච දවසක තව නහයක් හදාගන්න තියෙන දැනුම තමයි ඔය තියෙන්නේ. තේරුණාද? යම් වෙලාවක කබලින්ක ආහාරයේ ඔබ නහය දැක්කේ නැත්තම් කබලින්ක ආහාරයේ නහය දැක්කේ නැත්තම් නහයට කබලින්ක ආහාරයක් ගැට ගැහුවේ නැත්තම් මේ නහය ගැන නිමිති නැහැ අපිට. නිමිති නැති වුණොත් එකල්ලි මේ මමයි කියලා පනවන්න බෑ. තමන් මෙලෝ අයිති කෙනෙක් නෙමෙයි. තමන් පරලෝට අයිති කෙනෙකුත් නෙමෙයි. මෙලෝ පරලෝ දෙයතර අතරට අයිති කෙනෙකුත් නෙමෙයි. දුකේ අවසානේ මේක. දිවත් එහෙමයි. දිව කවදාවත්ම අපි දැකලා නැහැ. අතීතයේ දිවත් දැන්වත් අනාගතයේට දිවේ යථාභූත ස්වභාවය කවදාවත් පෙනෙන්නේ නැහැ. බලන්න යථාභූත ස්වභාවයෙන් මේ දිව යථාභූත ස්වභාවය තමයි අනිදර්ශනයි. දකින්න පුළුවන් තැනක නැහැ. දකින්න බෑ. දැකලත් නැහැ. දැක්කේ නැති දෙයකට කෙලස් තියෙන්න පුළුවන් බෑ. හිතින් කිරින් කරන්න පුළුවන් කිසිම තැනක දිව කියන එක තිබුණේ නැහැ. ඇහැට පිටින් තියෙන රූපායතනයක හෝ වීඩියෝ පටයක හෝ බාහිර රූපායතනය කරා දැකපු රූපයක් හිතින් සිහි කරගෙන මේ දිව හැදිලා තියන්නේ මෙහෙමයි.
මේ තැන් වලින් තමයි මේ රස ගන්න කියලා දිව ගැන හොඳට ඉගෙන ගන්නවා. ඉතින් අපි ඉගෙනගෙන දැන් මේ ඔක්කොම නව කර්ම. ඔය ඉගෙනගත්ත දැනුම ගැට ගන්න මොකේටද? මේ සතර මහා ධාතුවට, කබලින්ක ආහාරයට. මේ තියෙන දිව ගැන තමයි මම දන්නේ, මගින් දන්නේ මේ දිව ගැනයි. දැන් සමානයි. මේ දිව තමන්ගාව තියෙන හිතේ තියෙන දිව කියන සංඥාව සතර මහා ධාතුවට ගැට ගැහුවට පස්සේ ඉඳගෙන හිටගෙන නිදාගෙන ඇවිදින හතර ඉරියව්වේම මේ දිව තියෙයි. දිව නැති වෙන්නේ දැන් බ්ලේඩ් එකක් කරන් බලන්නකෝ ඒ දිව මොන විඥානේද උපදින්නේ. ඉතින් ජීව විඥානේ උපදින්න දිවට ගැටුණා. දිවට ගැටුණොත් රසක් ජීව විඥානේ උපදින්න ඕනේ. එහෙනම් දිව නම් කාය විඥානේ උපදිනවද? කාය විඥානේ උපදින්න කුමක් නන්ද? කය නන්නේ. එතකොට කයට සාපේක්ෂව පුට්ටබ්බයක් වෙලා මිසක තියෙන්නේ එතන දිවට ගැටලද තියෙන්නේ. එතකොට දිව මේ දිව හැපිලාද තියෙන්නේ? දිව අල්ලගෙනද තියෙන්නේ? නෑ. එතකොට යම් වෙලාවකදී දිව පිරිසිඳ දකින්නවා කියලා කියන්නේ සතර මහා ධාතු අසුරු කරගෙන පවතින වර්ණ ගන්ධ රස ඕජා කියලා පවතින ගුණාත්මක ගති හතරක් tie. ඔය ගති හතරේ රස කියන ගතිය විතරක් දැනගන්න පුළුවන් විදිහට මේ ප්‍රසාද ගතිය හැදිලා තියෙනවා. අවිද්‍යා කර්ම තණ්හා කියන ගති ටිකෙන් හැදුණු නාම ධර්ම ටික සතර මහා ධාතු රූපයක් කියන දෙකම එකට එකතු වෙලා මේ ප්‍රසාදය හැදිලා තියෙනවා. දිව දත යුතුයි රසයෙන්, රසය දත යුතුයි දිවෙන්. රස උපන්නද යම් වෙලාවක ඒ දිව උපන්න නිසායි. දිව උපන්නොත් රස දැනෙනවා. රස නොදැනුනොත් දිව ඉපදිලා නැහැ. දිව නූපන්නොත් රස දැනෙන්නේ නැහැ. හොඳට ඒක මතක තබා ගන්න. ඒ නිසායි අහුත්වා සම්භූතං හුත්තන භවිෂති කියලා කිව්වේ. ඔබේ මනසේ තියෙන ඔය දිව කියන නිමිත්ත අතහැරුණු දවසට දිව පෙර නොතිබීම හටගෙන ඉතුරු නැතුව නැති වෙන එකක් කියන එක පෙනෙනවා හොඳටම. එළඹව සිටිනවා. එතකොට දිව අයිති පුද්ගලයාට, පුද්ගලයා අයිති දිවට. දිව ඇද්ද යම් තාක් පුද්ගලයා ඒ තාක් ඇති. පුද්ගලයා යම් තාක් ඇද්ද ඒ තාක් දිව ඇති. යම් වෙලාවක ඔය ඇහැ, කන, නාසය, දිව වගේම ශරීරය. දැන් ශරීරය කියලා කිව්වහම කාය ධාතු, පොට්ටබ්බ ධාතු, කාය විඥාන ධාතු. කිසිම වෙලාවක කය කියන එක දකින්න බෑ. කය කියන එක කවදාවත් අපි දැකලා නැහැ. අපේ ශරීරය, අපේ කය කිසිම දවසක දැකලා නැහැ. කිසිම දවසක දකින්න පුළුවන් කමකුත් නැහැ. දකින්න පුළුවන් තැනකත් නෙමෙයි කියන්නේ. අපි නිකමට කිව්වමු අපි අපේම ඇඟිල්ලෙන් ඇඟිල්ල මිරිකුවොත් රිදෙනවනේ. එතකොට වේදනාවක් ඇති වෙනවද ස්පර්ශයක් නැතුව? ස්පර්ශයක් තියෙනවා. ඒතර කයයි පොට්ටබ්බයයි කාය විඥානයයි නිසා. එතකොට කය නියෝජනය කරලා තියෙන කොච්චරද ඇඟිලි තුඩ වදින ප්‍රමාණය මෙන්න මේ ටිකේ විතරයි. අපි මේ ටිකේ කියලා මේ ඇඟිල්ල දික් කරනකොට මුළු කයම නියෝජනය කරලා තියෙන ඔච්චරයි ඒ වෙලාවට.
ඔය තමයි කය ප්‍රමාණය. පොට්ටබ්බෙන් දත යුතුයි පොට්ටබ්බ වෙන ප්‍රමාණයෙන් දැනීම් දත යුතුයි කය. උපන්න බව කයෙන් දත යුතුයි පොට්ටබ්බේ. එහෙම මිසක එබඳු කය ඇහැට සාපේක්ෂව මේ රූප ආයතනය. මේ ඇහෙන් බැලුවොත් මෙහෙන් බැලුවත් ඇහැට පෙනෙන රූපය. එක්කෝ පත්තර කඩදාසියකින් හෝ ටීවී එකකින් හෝ ෆොටෝ එකකින් හෝ මෙහෙම බලලා හෝ ඒ රූප ආයතනය සිහි කරගෙන මේ මම නේද, මේ මගේ හැඩ නේද, මගේ මූණ ලස්සනයි, මගේ මූණේ කුරුල ඇවිල්ලා, මගේ මූණ කැතයි කියලා හොඳට මගේ මූණ ගැන හිතලා ඒ මගේ මූණ නැත්තම් මගේ ශරීරයේ තමයි මේ කියලා කබලින්ක ආහාරයට ගැට ගහලා මේ තියෙන්නේ. දැන් කබලින්ක ආහාරයට ශරීරයේ තමන්ගේ ශරීරයේ ගැට ගහලා තියෙන තාක් ශරීරයේ කබලින්ක ආහාරයට ගැට ගහලා තියෙන තාක් කබලින්ක ආහාරයේ තමන් එක කබලින්ක ආහාරය තියෙනවා. ඔය ශරීරයේ ඇතිතක් පුද්ගලයා ඇතිතක් ශරීරයේ තියෙනවා. දැන් ඔය ශරීරයේ ඉඳගෙන හිටගෙන නිදාගෙන ඇවිදින හතර ඉරියව්වෙම තියෙන ශරීරයක්. එයි කබලින්ක ආහාරයේ යම් තාක් තියෙද ඒ තාක් ඔය මනෝමය සටහන මේ කබලින්ක ආහාරයට ගැට ගැහුවහම එයාට දැනෙන්නේ මේ කබලින්ක ආහාර රූපේ පවතින තාක්ම මම ඉන්නවා වගේ. නමුත් මේ කයේ යථාභූත ස්වභාවය කිසි දවසක දැකලා නැහැ. දකින්න බෑ. දකින්න පුළුවන් තැනක තිබුණේ නැහැ. නව කර්ම තමයි රූපායතනය හරහා සනිදස්සන රූපායතනය තමයි වැඩිම කෙලෙස් කෘත්‍යකට දායක වෙන්නේ. වැඩිම කෙලෙස් කෘත්‍යකට දායක වෙන්නේ මොකද්ද? රූපායතන. එතකොට රූපායතනය තමයි මේ කෙලෙස් ටික ලෙහා ගන්න උපකාර වෙන පැත්තට වැඩිම දායකත්වයක් දරන්නේ. මන ආයතනය රූපායතනයේදී. ඒකයි ಜಾති අන්ධ කෙනාට නිවන් දකින්න බෑ කියන්නේ. උපතින්ම අන්ධ කෙනාට රූපායතනය මොකක්ද කියලා දන්නේ නැති හින්දා පැහැදිලි කරන්න බෑ. එයා මනෝමයෙන් කයක් ජීවත් වුණාට ඔක අතහැරවන්න ක්‍රමයක් නෑ. ಜಾති අන්ධ කෙනාට නිවන් දකින්න බෑ කියන්නේ. එතකොට අද ඔබට සිහි කරන්න පුළුවන් යම් ඇහැ කනක් දිවක් නාසයක් ශරීරයක් තියෙනනම් ඔය තියෙන ටික මම කියලා ඕගොල්ලන්ට සිහි කරන්න පුළුවන් ආයතන 6ම. ආයතන 6 අයිති ඕගොල්ලොම අයිති කර්ම භවයටයි. ඔය ආයතන 6 අයිති කෙනා පුද්ගලයා අයිති ආයතන 6ට ඒ දෙකම අයිති මොකේද? කර්ම භවයට. පුරාණ කර්මයෙන් හටගත් උප්පත්ති භවයේ පෙනීමට හේතු ගැටෙනකොට පෙනීම ඇහැ ඉපදිලා පෙනෙනවා නිරුද්ධ වෙනවා. රාග දේශ මොහ කෙලෙස් නැහැ නිමිති නැහැ මොකුත් නැහැ. ශබ්දය ඇහෙන්න හේතු වෙන කෘත්‍යයේදී හේතු ටික ගැටලා සද්දය ඇහෙනවා හටගෙන නිරුද්ධ වෙනවා. ඒකයි ditthi සම්පන්න පුද්ගලයා හොඳට දන්නවා යං කිංචි සමුදය ධම්ම සම්බන්තං නිරෝධ ධම්ම. සමුදය ස්වභාවකට ඇති යම් තාක් දේතියේද ඒ හැම දෙයක්ම නිරුද්ධ වෙන ස්වභාවයෙන් යුක්තයි. මොකද්ද? ඇහැ හටගෙන නිරුද්ධ වෙන එකක්, කන හටගෙන රූපේ හටගෙන නිරුද්ධ වෙන එකක්, කන හටගෙන නිරුද්ධ වෙන එකක්, ශබ්දය හටගෙන නිරුද්ධ වෙන එකක්, නාසය හටගෙන නිරුද්ධ වෙන එකක්, ගන්ධය හටගෙන නිරුද්ධ වෙන එකක්, දිව හටගෙන නිරුද්ධ වෙන එකක්, රස හටගෙන නිරුද්ධ වෙන එකක්, කය හටගෙන නිරුද්ධ වෙන එකක්, පොට්ටබ්බය හටගෙන නිරුද්ධ වෙන එකක්, මන හටගෙන නිරුද්ධ වෙන එකක්, ධම්මායතන හටගෙන නිරුද්ධ වෙන එකක් කියලා දන්නවා. ඉඳගෙන හිටගෙන නිදාගෙන ඇවිදින හතරේ ඉරියව්වෙම පවතින උපන්න දවසේ ඉඳලා මරණකම්ම තියෙන ආයතන ටික
අකණ්ඩව පවතිනවනේ. අපිට මේ තමයි පුද්ගලයා. පුද්ගලයාගේ තමයි මේ ආයතන ටික. මේ ටික ඔක්කොම නියෝජනය කරන්නේ කර්ම භවය. හොඳට මතක තබා ගන්න. ඕගොල්ලෝ යම් වෙලාවක කර්මක්ෂයයි කියලා කිව්වේ. ක්ලේශ පරිනිර්වාණය කියලා කිව්වේ. සලායතන නිරෝධය කියලා කිව්වේ. ඔන්න ඔතෙන්ට. ඔය ටික ඕගොල්ලන්ගේ මනසේ නැති වුණොත් අතීතය නිරුද්ධ වෙලා අනාගතය ඉපදලා නැහැ. වර්තමාන ඇහක් තියෙන හටගෙන නිරුද්ධ වෙන බව සාක්ෂාත් කරලා ඉබේම. ඇයි? ඇහැ උපන්නේ පෙනෙන බවෙන්, පෙනෙන බව උපන්නේ පෙනෙන බවෙන් ඇහැ දත යුතුයි, ඇහෙන් පෙනෙන බව දත යුතුයි. පෙනීමෙන් පස්සේ නිරුද්ධ වෙනවා. නිරුද්ධ වෙන දේ ආරම්භය නිමිති නැහැ. ඒකට කියනවා සලායතන නිරෝධය කියලා. යම් තාක් ආයතන හය ඔබට අයිතිද ඒ තාක් දුක ඔබට අයිති. යම් තාක් දුක ඔබට අයිතිද ඒ තාක් ආයතන හය ඔබට අයිති. මේ ස්කන්ධයන් ඉගෙන ගන්න ඕනේ ඒ නිසායි. එතකොට හොඳට පේනවා උප්පත්ති භවයේ නැත්තම් සැබෑවටම විද්‍යමාන වූ ස්කන්ධ ටික සැබෑවටම පවතින ධර්මතා ටික මොකද්ද? ඒකේ ඇත්ත මොකද්ද කියන උත්තරය එනවා. එතකොට ඒ සැබෑ ස්වභාවය නොදන්නාකම නිසා අවිද්‍යාවෙන් රූපායතනය සිහි කරගෙන මේ මගේ ඇහැයි කියලා හිතලා තණ්හා උපාදාන වශයෙන් හැසිරුණාම දන්නේ ඊට පස්සේ ඒක සතර මහා ධාතු කබලින්ක ආහාරයට ගැට ගැහුවාම මේ ඇඟිලි දික් කරන්න පුළුවන් මේ කියලා පෙන්වන්න පුළුවන් මේ ඇහැ යම්සේ මනෝමය ගතිය එසේද මානසික සිහි වෙන විදිහටම සතර මහා ධාතුවෙත් ඇහැක් දකින. හැබැයි ඕගොල්ලෝ දකින්න සතර මහා ධාතුවේ දකින්න ඇහෙන් ඇහැ දකින්න සතර මහා ධාතුවෙන් කිසි කලක පෙනීම් කෘත්‍ය කළා නැහැ. හොඳට දකින්න. හොඳට දැනගන්න. පෙනීම් කෘත්‍ය කරන්න ওই දැනුම අවශ්‍යත් නැහැ. රහතන් වහන්සේලාටත් පෙනේ. හැබැයි ඇහෙන් මිදිලා. රහතන් වහන්සේලාටත් ඇහි කනෙන් මිදිලා. රහතන් වහන්සේලාට ගඳ සුවඳ දැනේ නාසයෙන් මිදිලා. රහතන් වහන්සේලාට රස දැනේ දිවෙන් මිදිලා. රහතන් වහන්සේලාට ස්පර්ශය දැනේ කයෙන් මිදිලා. රහතන් වහන්සේලාට අරමුණු දැනගත හැකි හිතෙන් මිදිලා. මේ මමයි කියලා දකින්න පනවන්න රහතන් වහන්සේ කියලා පනවන්න පුළුවන් ආයතනයක් නැහැ. තැනක් නැහැ. මෙන්න මෙතනයි කියලා මිනිස්සු ලෝකේ මිනිස්සුෙකුට අයිතිත් නැහැ, දෙවියෙකුට අයිතිත් නැහැ, බ්‍රහ්මයෙකුට අයිතිත් නැහැ, යක්ෂයෙකුට අයිතිත් නැහැ. මිනිස්සෙක් නම් මිනිස්යන්ට අයිති මට්ටමේ ආයතන ටිකක් තියෙන්න ඕනේ. එහෙම එකකුත් නැහැ යාර. දෙවියෙක් නම් දෙවියන්ට අයිති මට්ටමේ ආයතන ටිකක් තියෙන්න ඕනේ. එහෙම එකකුත් නැහැ යාර. බ්‍රහ්මයෙක් නම් බ්‍රහ්මයන්ට අයිති මට්ටමේ ආයතන ටිකක් තියෙන්න ඕනේ. එහෙම එකකුත් නැහැ. කෙටියෙන් ගත්තොත් ස්පර්ශ ආයතන 6 දකින්න දුක්ඛ සත්‍ය හැටියට මේ ඔය මනසේ තියෙන ගතිය සතර මහා ධාතුවට ගැට ගහලා මේ ඇහැයි කියලා හිතාගෙන ඉන්න ඔය ගතිය පෙනීම් කෘත්‍ය කරන ඇහැ නෙමෙයි දුක ගෙනත් දෙන ඇහැ හැටියට දකින්න. පෙනෙන රූපායතනය හරහා මේ මගේ කන කියලා හදාගෙන ඒක මේ කබලින්ක ආහාරයට ගැට ගහලා යම් කනක් ඔබ හදාගෙන තියෙන ඒක ඇසින් කෘත්‍ය කරන කන නෙමෙයි දුක ගෙනත් දෙන කන දුක්ඛ සත්‍ය හැටියට දකින්න. මේ වගේ කැටි කළා දුක්ඛ සත්‍යයයි කියලා සංකිට්ඨන පංච උපාදානස්කන්ධ දුක්ඛ කියලා පනවන්නේ නම් ඇහැට පනවන්න, කනට පනවන්න, නාසයට පනවන්න, දිවට පනවන්න, කයට පනවන්න.
ඒ ධර්මතා අනුවගේ මනසට පනවන. බුදුදහම ගැඹුරු. නමුත් ඒ වගේමයි ඒකේ වෙන අර්ථය මේ තුන් භූමියේ කිසිවෙකුටත් හිතා ගන්නවත් පුළුවන් කෙනෙක් නෙමෙයි මේ තුන් ලෝකේ. ඒකයි සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක් වෙනමම උපදින්න ඕනේ කියලා කියන්නේ. හීනෙන්වත් නොගිය විරු නිවන කියලා කියන්නේ. ඇහි යතහභූත පැත්තට අපිට හීනකින්වත් යන්න පුළුවන් වෙයි. හීනකින් හරි දැක්කනම් දකින්නේ මේ ඇහැ ගැනමයි සිහි කරන්නේ තේ ඇහැමයි නේද අපි. අපි හිතාගෙන ඉන්නේ මේ ඇහැ කියලා හිතාගෙන ඉන්න ටික පෙනීම් කෘත්‍ය කරන ටිකයි. පෙනෙන්නේ මේ හිතින් ගින් කිරින් කරන ටිකයි කියලා නේද අපි හිතාගෙන ඉන්නේ. නමුත් හොඳට බලන්න ඒකයි මම පෙන්වුවේ ඔබ ඇහැ දකින්නේ සතර මහා ධාතුවේ. අර ඇන්නොත් කාය විඥානේ උපදිනවා කියලා පෙන්වුවේ ඒකයි මම. කබලින්ක ආහාරී ඇහැ දකින්නේ. ඇහැ කියලා සතුටු වෙන්නේ කබලින්ක ආහාරයෙන්. මේ වගේ ආයතන 6ම එහෙමයි. නමුත් ওই ආයතන 6ේම සැබෑම ස්වභාවය යතහ භූත ස්වභාවය සිතින් කින් කිරින් කිසිවක්ම කරන්න බැරි නිමිති නැති ආයතන 6ම අනිදර්ශන. නිදර්ශනයක් දෙන්න බෑ. දකින්න බෑ. සැබෑම ස්වභාවය. මේ පිටකේ අර්ථය ඉගෙන ගන්න දන්නේ නැති හින්දා වර්තමානයේ අපිට ඇහැ ගැන ඉගෙන ගන්න හදන්නේ. හැබැයි ඒක දත යුතුයි. ඔබඳු තැනකට ඔබ යා යුතුයි. ඇහි මිදෙන්න. සියලු ආකාරයෙන්ම දුකෙන් මිදෙන්න. දුක කියන එකට පర్యాయ වචනයක් ඇහැ කියන එකට අනවර්ථ නාමයක් දුක. ඔබට යම්තාක් ඇහැතියේද ඒතාක් දුකතිය යම්තාක් දුකතියේද ඒතාක් ඇහැතිය. ඇහෙන් මිදුනද දුකෙන් මිදුන දුකෙන් මිදුනද ඇහෙන් මිදුන. එහෙම තැනකට ඔබ ගිහිල්ලාම තමයි සසර ගමන අවසන් කරන්නේ යම් දිනක. වෙන තැනක් නැහැ. එහෙම වෙන්න නම් ඔබට වෙනව මොකද්ද? මේ ඇහි යතහභූත ස්වභාවය දැන් ඉගෙන ගත්තානේ. කනේ නාසයේ දිවේ ශරීරයේ යතහභූත ස්වභාවය ඉගෙන ගත්තා. උප්පත්ති භවයේ පැත්ත ඉගෙන ගත්තා. රාග දේශ මොහ නිමිති මුකුත්ම නැති හිතින් කියින් කිරි මුකුත්ම කරන්න බැරි තැනක ඉඳිමින් ආයතන ටික වැඩ කරනවා. ඒිට මෙහා යම්තා රාග වශයෙන් හිතන්න පුළුවන්, ඇලෙන්න පුළුවන්, මම කියලා දඟලන්න පුළුවන්, නටන්න පුළුවන් යම්තා ගති තියේද ඔක්කොම අයිති කර්ම භවයටයි. මේ ටික හොදා දැමිය යුතුයි, ගෙවා දැමිය යුතුයි. අවිද්‍යාව නිරුද්ධ වෙච්ච දවසට ඔක්කොම ටික අතහැරෙනවා කියලා දන්නවා. දැන් සත්‍ය ඥානයේදී කෘත්‍ය කරන්න ඕනේ උතෙන්ට. යන්න. උතනින් පටන් ගන්න බෑ. ඒ හින්දා Tamanට පුළුවන් ප්‍රමාණයෙන් පුළුවන් ආකාරයකින් අපි පටන් ගන්නවා සතිපට්ඨානේ කායගත සතිය. මේ කායගත සතිය වඩන්නේ ආධ්‍යාත්මික වේවා බාහිර වේවා යම් රූපයක් තියෙනම් ඒ රූපය කනබොන ආහාරයෙන් හැදුණු අනාත්ම කෙසුලම් නියද ධම්මසාදී කුණප කොටස් ටිකකින් යුක්ත ධර්මයක් නේද කියලා නුවණින් බල බල ආධ්‍යාත්මික බාහිර දෙකේම නුවණින් බල බල හිත වඩනවා. මේක හිත වඩන්න දෙන්නේ මොකද්ද?
බාහිරයට නැඹුරු වෙලා තියෙන ගතිය. ඔය විදිහට උපාය තියෙන්නේ ඔහොම. ඉස්සෙල්ලාම ඖදාරික පුද්ගලයෙක් හැටියට පෙනෙන හුරුපේ අනාත්ම ස්වභාවය බලන්න. එහෙම බලනකොට රළු කෙලෙස් අඩු වෙන්න නීවරණ ධර්ම අඩු වෙනවා. නීවරණ ධර්ම අඩු වෙන්න හිත සමාධි වෙනවා. සමාධිගත මනසට හිතේ සිහි වෙන නිමිති මේ කබලින්ක ආහාරයට ආදේශ කරන එක නතර වෙනවා. නතර කරන්න පුළුවන්. දැන් බාහිර ඇහැටත් ඔබ්බෙන් තියෙන වස්තු වල ඇලිලා තියෙද්දි සිහි කරන දේ ඇහැ කන දිව නාසය ශරීරය කියන ටිකට ආදේශ වෙලා ඈඳිලා පරිහරණය කරනවා කියන එක නවත්තන්න බෑ. මේ කය තමන්ගේ වෙලාම තමයි රූපේ බලන්න වෙන්නේ. මේ කන තමන්ගේ වෙලාමයි ශබ්දය අහන්න වෙන්නේ. මේ නාසය තමන්ගේ වෙලාමයි ගන්ධ අහන්න වෙන්නේ. මොකද මනසේ තියෙන ගතිය මේ ආයතන ටික බැහැගෙනමයි ආයතනට ඔබෙන් තියෙන දෙයක් කරා යන්න වෙන්නේ. වෙන යන්න තැනක් නැහැ. ඔයගලන්ට රූප තණ්හා, සද්ද තණ්හා, ගන්ධ තණ්හා, රස තණ්හා, පොට්ටබ්බ තණ්හා කියන මේ තණ්හාව ටිකෙන් ටික අඩු වෙන්න ආපස්සට එනවා. හිත සමාධිය කියනකොට බාහිර ආරම්භය හිත විසිරිලම නැහැ. ආධ්‍යාත්මික පැත්තටම එනවා. එදාට මේ ආයතන ටික සිහි කරගන්නකොට ඇහැ සිහි කරගන්නකොට ඇහැ සැසඳෙන්නේ නැහැ කබලින්ක ආහාරයට. කබලින්ක ආහාරය සැසඳෙන්නේ නැහැ ඇහැට. මේ දෙන්න වෙන් වෙනවා. නාසය සිහි කරගන්න නාසය සැසඳෙන්නේ නැහැ කබලින්ක ආහාරයට. කබලින්ක ආහාරය සැසඳෙන්නේ නැහැ නාසයට. දෙන්න වෙන් වෙනවා. එතකොට කියන චේතෝ විමුක්ති කියලා මේ ස්පර්ශ ආයතන 6න් ඔබගේ මනස යම් වෙලාවක මිදුනද ඒ පහම සිහි කළා මේ කබලින්ක ආහාරයට බැස ගන්න ගතිය නතර වුණාද එදාට කියන ඕරම් භාගීය සංයෝජන ඉවරයි. යටට බැස ගන්න සංයෝජන ඉවරයි. රූපේ පැත්තට බැස ගන්න. ඇහැ සිහි කළ හැකි, කන සිහි කළ හැකි, නාසය සිහි කළ හැකි. සිහි කළාට ඒකට සැසඳිලා පෙනෙන්න මේ වගේ තියෙන රූපයකට ඈඳෙන්නේ නැති වුණොත් සිහි කිරීමෙන් පස්සේ නිරුද්ධ වෙනවා මිසක ඉන්න තියෙන දෙයක් හැටියට හම්බ වෙන්නේ නැහැ. මේ වගේ තැනක නොදන්නාකම නිසා ලෝකයා දුක උපද්දවාගෙන දුක් විඳිනව නේද කියලා එදාට නියම විදිහට දුක විද්‍යමාන වෙන්නේ. ඉතින් මේ යන්නේ ඕගලන්ට කායගත සතිය වඩන්න කියලා කිව්වට ආරම්භය උතනනාට මහ විශාල අර්ථයකට ඕගොල්ලන් වරගෙන යන මේ ස්පර්ශාන එතකොට එහෙම නැතුව ඇහැ කන දිව නාසය ශරීරයට වෙන වෙනම උපමා අරගෙන අපි වර්තමානයේ ඉගෙන ගන්න දේ තුලින් අපි කියමු ඇහැ කියන්නේ කපු කුළුන් කට්ටු හතකට කලකිරි රැක්කේරුවා වගේ කියලා මේ ඇහැ ගැන අපි ඉගෙන ගන්න ඕනේ ප්‍රසාදයෙන්. ඒ ඉගෙන ගන්න ධාති ටික ඊට පස්සේ දත යුතුයි මේ ප්‍රදීම් කෘත්‍ය කරන තැන පවතින ඇහැ ඉගෙන ගන්න කියලා මේ උගන්වන විස්තරේ අපි කරන්නේ රළු මට්ටමේ කෙලෙසයක් අඩු කරගන්න එක ඉතින්. ඊට පස්සේ මේ හැමුවක් ඉගෙනුමක් සම්බන්ධ කරගත නොහැකිම තැනකට යනකම් ඇහි යථාභූත ස්වභාවය යනවා.
කියන තැන Taman දැනගෙන ඉන්නට ඕන. ඒකට මම කියතුයි. ඒ කියන්නේ කෙටියෙන් ගත්තොත් දැන් මේ ඉදිරියෙන් තියෙන ශරීරයක අපි බලනවා මේ ශරීරය හැදිලා තියෙන්නේ කන බොන ආහාරයන්ගෙන් කෙස් ලොම් නියදත් හම මස් නහර හදවත වකුගඩු බඩවැල් මුත්‍රා සෙම සොටු මේ වගේ කුණුප කොටස් රාශියකින් යුක්තයි කියලා අපි බලනවානේ. මේ බලන්නේ පුතේ උපායක් අපි කරන්නේ. අපි දන්නවා මේ විදියට බලලා යම් දවසක් තියෙයි ඇස් ඉදිරි පිටට එන්නේ ටීවී එකේ බඳු වර්ණ සටහන් මාත්‍රයක් කියන මට්ටමට එන්න ඕනේ. ටීවී එකේ පෙනෙන වර්ණ සටහන්ක් ඇතුලේ රූපයක් ඇතුලේ කුණුප කොටස් බැලුවොත් කොහොමද? යෙදෙනවද? යෙදෙන්නේ. නමුත් අපිට බලන්න වෙලාවදනේ. ඒ හින්දා ඇහැ ගැන, කන ගැන, නාසය ගැන පෞද්ගලිකව ඔය විස්තර පොත්පත්වල උගන්වන ටික දකින්න පූර්ව භාග ප්‍රතිපදාව ඇටිට ඒක අයින් කරන්න නෙමෙයි ගන්න පූර්ව භාග ප්‍රතිපදාව. මේ කබල කුණුප කොටස් වශයෙන් ශරීරයේ බලන එක, ධාතු වශයෙන් බලන එක මේවා පූර්ව භාග ප්‍රතිපදාව. යම් දවසක් තී සතර මහා ධාතු සහ උපාදාය රූපයි කියනකොට පඨවි ආපෝ තේජෝ වායෝ කියන නාභූත ටික සහ ඇහැට පෙනෙන වර්ණ සටහන ශබ්ද රූපේ කියන තැනකින් අතර. එදාට රූපායතනෙ ඇතුළට යන්න ඕනේ. දැන් රූපායතනෙ ඇතුළට ගිහිල්ලා ගවේෂණය කරන්නේ අපි මොකක් සඳහාද? රළු මට්ටමේ විතර්ක සංසිඳවන්න. අද ඔබට කිව්වොත් ඇහැ කියලා සිහි කරගන්න දී අල්ලපු එක මේ අල්ලන ඇහැ නෙමෙයි, අල්ලන ඇහැ සිහි කරගන්න එක නෙමෙයි කියලා කිව්වොත් මේ දෙකෙන් නෙමෙයි පෙනීම පිට කරන්නේ කියලා කිව්වොත් හිත දැසෙන්නේ නැහැ. පිළිගන්නේ නැහැ. තේන්නේ නැහැ. එතකොට පෙනෙන්න පිළිගන්න පුළුවන් තැනකට යනකම් අපිට මාවතක් කියනවා. ඒකයි මේ කියන කාරණාව එහෙමම තේරෙනවා නම් පෙනෙනවා නම් ඔබට වඩන්න මගක් නැහැ. ඕනේ නැහැ. ඒක පේනවා නම් ඒ කියන්නේ අනාගාමි කියලා කියනවා. ඔය මට්ටම තේරෙනවා නම් පේනවනේ. නමුත් ඒක තේරෙන්නේ නැහැ, පේන්නේ නැහැ කියන එකෙන් කියන තම අනාගාමි වෙලා නැහැ කියලා. ඒ හින්දා ඒක බුදු වෙන්න දෙයක් නැහැ. ඊට පස්සේ වැඩක් ඉතුරු වෙන්නේ. හැබැයි ওই ටික දැනගෙන තියෙනවා. මං බය නැතුව නිර්භයව මේ උගන්වන්නේ ඇයි මම? මේ යතහභූත ස්වභාවය හොඳට දන්නේ නැහැ. මේ විපාක ආයතන ටිකේ සැබෑම ස්වභාවය පුද්ගලයෙක් සම්පූර්ණ නියෝජනය කරන කර්ම භවයක් කියන මේ ධර්මතා දෙක ගැන මනාවකට දන්නා වූ දක්නා වූ කම විතරයි මගේ ජීවිතේ හයියකට කියන්නේ. හැබැයි ඒක හයියක් නෙවෙයි. මේ ටික දන්නේ නැතුව කිසිදු දවසක කෙනෙක් තව කෙනෙක්ව නිවන් මාර්ගට පමුණවනවා කියන එක ගැන හීනකින්වත් කරන්න පුළුවන් එකක්. සලායතන නිරෝධයේ දකින්ද එහෙනම් මැරෙන්නම වෙනවා. ලෝකේ පනවන්නේ ඒකනේ මරණයෙන් පස්සේ නිවන සලායතන නිරෝධය. සලායතන නිරෝධය ජීවත් විදි සාක්ෂාත් කරගන්න පුළුවන් સિદ્ધාන්තයක් හැටියට දකින්න බෑ ලෝකෙ. මේ දර්ශනය නැතුව. ඒ කියන්නේ කර්ම සහ විපාක, උප්පත්ති භවයේ සහ කර්ම භවයේ වෙනස් ලක්ෂණය මොකක්ද කියලා හඳුනා නොගෙන කිසි කලක ditthidhamම නිබ්බානයක් පනවන්න බෑ. මෙලොවදීම සම්දිට්ඨිකයි කියලා මේ ශාසනයට කියන වචනේ කියන්න පුළුවන්කම තියෙනවා. ඒ වචෙන්ට සාධාරණයක් කරන්න පුළුවන්කම තියෙන මෙන්න මේ උප්පත්ති භවය සහ කර්ම භවය කියන දෙපැත්ත පෙන්වුව විතරයි.
ඔන්න ඔය ටික දැනගෙන කෙනෙක් හොඳට හිත වඩනවා නම් මේ ටික දැනගත්ත කෙනාට තියෙන්නේ සමාධිය අඩුව ඊට පස්සේ. ඔය ටික දන්නේ නැති කෙනා කොච්චර සමාධිය වැඩුවොත් එයා හීනකින්වත් දන්නේ නැහැ. ගෙඩි පිටින්ම මේ ඇහි නිමිත්ත අතහැරලා දාන්න පුළුවන්. නමුත් ඇහැ පිරිසිඳ දැක්කනේ. ඉතින් ඒ වගේ බුදුදහම ටිකක් ගැඹුරුයි. දැන් අද ස්කන්ධයන්ගේ මම රූපය ස්කන්ධයන්ගෙන් රූපස්කන්ධයේ ඇහැ කන නාසය දිව ශරීරය කියන ටික කළා. හරිද? තව කියනවා රූප ශබ්ද ගන්ධ රස පොට්ටම්බ ධම්මායතන පරියාපන්න රූප කියලා තව රූප 6ක් තියෙනවා. ඒක ඔය 6ත් ඉගෙන ගත්තාම රූපස්කන්ධය ඉගෙන ගත්තා වෙනවා. එතකොට දැන් රූපස්කන්ධයේ ඇහැ කන දිව නාසය ශරීරය කියන ටික ඔගොල්ලෝ ඉගෙන ගත්තා දැනගත්තා. ඒ ටිකේ ස්වභාවය තමයි ඒ ඉගෙනගත්ත ඇහැ රූප ඇහැ කන දිව නාසය ශරීරයේ ස්වභාවය තමයි මම පෙන්වුවේ ඉගෙනුවේ මේ ඉගෙන ගන්න තියෙන්නේ. හිතින් කිරින් මුකවත් කරන්න බැරි නිමිති මුකුත් නැති තැනක ආයතන 6ම අනිදර්ශනයි. නමුත් පෙනීම ඇහිම් කෘත්‍ය කරන ස්කන්ධ ටිකේ ස්වභාවය මිසක ඔබ දන්නා වූ මා දන්නා වූ ඇහැ ගැන නෙමෙයි කිව්වේ. තේරෙන්නේ? අපිට තියෙන ඇහැ හඳුන ගන්න ප්‍රධාන ලක්ෂණයක් තියෙනවා. උපන්න දවසේ ඉඳලා මරණකම්ම තියෙයි. ඉඳගෙන හිටගෙන නිදාගෙන ඇවිදින 4 ඉරියව්වෙමත් තියෙයි. නමුත් දර්ශන කෘත්‍ය කරන පුරාණ කර්ම ප්‍රත්‍යයෙන් හටගත් මහ භූතයන්ගේ උපාදාය රූපයක් වූ අවිද්‍යා කර්ම තණ්හා කියන ප්‍රත්‍යයෙන් හේතු ප්‍රත්‍යයෙන් හටගත් ඇහි ලක්ෂණය තමයි අහුත්වා සම්භූතං පුත්තන භවිෂ්‍යති. කරන තිබීම හටගෙන ඉතුරු නැති නැති. කර්ම භවයේ ඇහැ සහ උප්පත්ති භවයේ ඇහැ අතර වෙනස තියෙයි. මොකද්ද? අර ඇහැ නිමිති නෑ, දන්නේ නෑ. කෘත්‍යයෙන් පස්සේ නිරුද්ධ වෙනවා. කර්ම භවය කියන්නේ සුදු පාට ඇහැ කළු ඉංග්‍රියාවකුත් තියෙනවා. ඒක මැද්දේ බබා කියලා එකකුත් තියෙනවා. කියලා විස්තර ටිකක් අපි දන්නේ. ඒ තමයි මේ මගේ ඇහැ කියලා අත තියලත් පෙන්වන්න පුළුවන්කම තියෙන්නේ. මේ ටික ඔක්කොම පුද්ගලයා සතුයි කර්ම භවයේ කෙලෙස්. ඔය දැනුම තිබුණත් නැතත් පෙනෙනවා කියන එක නතර වෙන්නේ නැහැ. පෙනෙන එකට ওই ටික අදාළත් නැහැ. පෙනෙන සැබෑවටම තියෙන ඇහැ නිරුද්ධ වෙච්ච දවසට නැවත ඇහැ හදාගන්න තියෙන මෙන්න මේ ටික තමයි කර්ම භවය කියලා කිව්වේ. උන් ඔය වගේ ටිකක් හින්දා පෙර ජීවිතේත් ඔය වගේ ටිකක් සැබෑ හටගෙන නිරුද්ධ වෙන ඇහි සැබෑ ස්වභාවය අවබෝධ කරගත්තේ නැති එකේ විපාකය පෙර ජීවිතේ තමයි සුදු පාට කළු ඉංග්‍රියාවක් තියෙන ඇහැ කියන නිමිත්තක් හදාගත්ත එක. ඒක තමයි මෙතෙන්ට එන්න හේතුව. ඒ තියෙන ගති ටිකට සතර මහා ධාතු එකතු වෙලා අද ඇහැක් හැදුවා. අද හදපු ඇහැ ආයෙත් නිමිති නැහැ. හිතින් කිං කරන්න බෑ. වර්තමාන නව කර්ම ආපහු හදාගත්ත මොකද්ද? ඇහැ ගැන හිතන්න පුළුවන්, කියන්න පුළුවන්, කරන්න පුළුවන්. මොකක්ද? ඇහැ ගැන. අන්න ඒ හිතින් කිරින් කරන්න පුළුවන් මට්ටමේ ඔබට තියෙන ඇහැ තියෙනවා නම් ඔබේ ඇහැ ඒ ඇහැ තමයි
මේ ජීවිත සම්පතිය අතහැරනකොට මේ වගේම තව ඇහැ කුරුම කළා දෙන්න තියෙන ලක්ෂණ ටික කියලා දකින්න. එතකොට මේ ආයතන ටික ඉගෙන ගන්නේම මොකටද කියන නෝන අපිට තියෙනවා. සැබෑවටම ඔය ආයතන ටිකේ ලක්ෂණ ඉගෙන ගත්තාම යංකින්චි සමුදය ධම්ම සම්බන්තන නිරෝධ ධර්ම. යමක් හේතු ප්‍රත්‍යයෙන් හටගනින්න නම් සියල්ල නිරුද්ධ වෙන ධර්මතාවයෙන් යුක්තයි නේද කියලා කෙලෙස් ප්‍රජස් නැති කෙලෙස් මල නැති දහම් නැහැ උපදිනවා. ඒ කියන්නේ යා ඇත්තටම දකිනවා ස්කන්ධ ටික. එතකොටම තේරෙනවා මේ මම කියලා පණවන්න පුළුවන් පුද්ගලයාම මොකද කෙලෙස් ගුලියක් ගහ ගන්න පුළුවන් දැන ගන්න පුළුවන් රාග දේශ මොහ ඇති කර ගන්න පුළුවන් තමන් කියලා හිතෙන මේ පුද්ගලයා ගත්තාම කර්ම භවෙ නියෝජනය කරනවා කියනවා. කර්ම භවෙ නියෝජනය කරනවා කියනවා. පුද්ගලයා ඇතිතාක් ආයතන ටික තියෙයි ආයතන ඇතිතාක් පුද්ගලයා තියෙයි. විපාක ආයතන ටික තියෙන්නේ හටගෙන ඉවරයි. ඔන්න ඔය ටික දැනට දැනගන්න